හොඳයි කවුරුත් සාදුකාරයක් පවත්වන්නේ නම් සාත් පන්සිල් සමාදන් වීම සඳහා নমස්කාරය කියන්න. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි යම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි යම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ඉසරණ ගමනං සම්පුන්නං අහම්බන්ති පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි ඉන්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි ඉසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේත හම්බන්තේ නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි කවුරුත් උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වෙන මොහොත ලෝතර භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ බොහෝ කාලයක් හිතසුව පිණිස පවතින අපි හැමදෙනාගේම යහපත පිණිස පවතින ඒ උතුම් ධර්මදේශනයක් ශ්‍රවණය කරන්නට කවුරුත් සූදානම් වෙන මොහොත බුද්ධ දේශනාව කියනකොට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ භාෂිතය හැම කාලයකම තමා තුළ අත්දැකිය හැකි තමාගේ ජීවිතය තුළ අත්දැකිය යුතු වටිනා සද්ධර්මයක්. ඒක පච්චත්තං වේදිතබ්බෝ කියලා කියනවා. තම තමාගේ ජීවිතය තුළ ප්‍රත්‍යක්ෂ ලෙස දත යුතු ප්‍රත්‍යක්ෂ ලෙස අවබෝධ කරගත යුතු දෙයක් වන නිසා ඒ තමා තුළින් අත්දැකිය යුතු ධර්මය හරියට කැඩපතක් වගේ. ඒ නිසා මේ ධර්මය හඳුන්වනවා ධම්මාදාස කියලා. ආදාස කියලා කියන්නේ කැඩපතට. කැඩපතක් ඉදිරියට ගියාට පස්සේ අපිට අපේ ජීවිතවල අඩුපාඩු බලා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ අඩුපාඩු බලාගෙන අඩුපාඩු සකස් කර ගන්නවා වගේ තමයි ධර්මයේ නැමැති කැඩපත ඉදිරියට අපි ගියොත් ඒ ධර්මයේ නැමැති කැඩපත
ඉදිරියට ගියාම අපේ ජීවිතවල යථාර්ථය අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ ධර්මයේ නැමැති කැඩපත ඉදිරියේහි අපට ඒ අඩුපාඩු සකස් කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසායි සද්ධර්මයක වටිනාකම අපේ ජීවිතයට තියෙන්නේ. ඒ ධර්මය අපේ ජීවිතයට ප්‍රායෝගිකව භාවිත කළ යුතු වන්නේ ඒ නිසා. විශේෂයෙන්ම බුදු පියාණන් වහන්සේගේ මේ ශ්‍රී සද්ධර්මය අපිට ඒ තමා තුළ අත්දැකිය හැකි දෙයක් වෙනවා වගේම සාන්දෘෂ්ටික ධර්මයක්. ඒ සාන්දෘෂ්ටික ධර්මය මේ ජීවත් වෙන කෙනෙකු විසින් තමා තුළ අත්දැකිය හැකි ජීවත් වෙන කෙනෙකු විසින් තමා තුළ ප්‍රත්‍යක්ෂ කරගත හැකි ධර්මයක්. ඒ නිසා මේ ධර්මය පිළිබඳව අපි අපේ ජීවිතය තුළ අප්‍රමාදී වන්නට අවශ්‍යයි. පින්තුනි අපේ ජීවිතය අපි ගොඩාක් දේවල් වලට කැප කරනවා, ගොඩාක් දේවල් වලට අපි ජීවිතේ අපි වෙහෙසවනවා සහ කැපකිරීම සිදු කරනවා. පින්තුනි ලෞකික හැම දෙයක්ම මේ ජීවිතයේ අවසානයේ අපෙන් අතහැරිලා යනවා. මරණයෙන් පස්සේ එකක්වත් අපිට පිහිට පිලිසරණ පිණිස එන්නේ නැහැ. අප විසින් ගොඩනගනු ලබන කිසිම දෙයක්, ඒකෙන් අප විසින් ගොඩනගනු ලබන ධනය, බලය, කීර්තිය මේ ආදී කිසිමම දෙයක් අපේ මරණය එක්කම අතහැරෙනවා මිසක ඒ දේවල් අපිට පිහිට පිලිසරණ පිණිස පවතින දෙයක් නෙමෙයි. යටත් පිරිසෙන් අපි මම මගේ කියලා පෝෂණය කරන මේ කයවත් අපිට අවශ්‍ය විදිහට පවත්වන්නට අපට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා අපට හොඳින්ම තේරුම් ගන්නට අවශ්‍යයි මේ ධර්මයේ තියෙන වටිනාකම. පින්නතුනි ජීවිතේ මොන දෙයක් අපි ගොඩ නැගුවත් ඒ හැම දෙයකටම වඩා අපිට සැනසෙල්ල ගෙනල්ලා දෙනවා නම් ඒ සැනසෙල්ල ගෙනල්ලා දෙන එකම දේ තමයි බුදු පියාණන් වහන්සේ දේශනා කළ ඒ උතුම් සද්ධර්මය. ඒ නිසා ඒ උතුම් සද්ධර්මය අපේ ජීවිතේට අපි භාවිත කරන්නේ කොහොමද කියන එක ගැන ඔබ වඩාත් ඔබේ අවධානය යොමු කළ යුතුව පවතිනවා. ඒ නිසා අපි කල්පනා කළා අද දවසේදී අංගුත්තර නිකායේ අපට දකින්නට ලැබෙන වටිනා සූත්‍ර දේශනාවක් පිළිබඳව යම් පමණකට සාකච්ඡා කරන්නට. මේ සූත්‍ර දේශනාව අපිට අංගුත්තර නිකායේ චක්ක නිපාතයේහි දකින්නට ලැබෙන්නේ. අංගුත්තර නිකායේ චක්ක නිපාතයේ දක්නට ලැබෙන මේ සූත්‍ර දේශනාවට අපි කියනවා නිබ්බේධික සූත්‍රය කියලා. ඒ වගේම ධර්ම විනය තුල ධර්මයේ තුල භික්ෂුන් වහන්සේලා අතර මේ දේශනාව බොහොම නිරන්තරයෙන්ම භාවිත වුණ දේශනයක්. ඒක කියන අපි නිබ්බේධික පරයය කියලා දහම් විශේෂිත දහම් පරයයක් ලෙසත් මේ දහම් පරයය හඳුන්වනවා. ඒකට මේ නිබ්බේධික දහම් පරයය පිළිබඳව බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා. මහණෙනි මම ඔබලාට මේ නිබ්බේධික පරයය නම් වූ ධර්ම පරයය දේශනා කරනවා. එය හොඳින් ශ්‍රවණය කරන්නටයි කියලා භාග්‍යතුන් වහන්සේම දේශනා කළ දහම් පරයයක්. පින්නතුනි මේ දහම් පරයය අපිට බොහොම හාත්පස ගැඹුරට විහිදෙන හාත්පස කතා කරන්නට පුළුවන් දහම් පරයයක්. නමුත් මම හිතනවා මේ කාලය අනුව අපට කතා කරන්නට මුළු සූත්‍ර දේශනාවම එහෙමත් නැතිනම් මුළු සියලුම දහම් පරයයම අපට සාකච්ඡා කරන්නට බැරි වේවි. නමුත් අපි මෙතනදී මූලික කරගත්තොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කොහොමද මේ නිර්වේදගාමිනී ප්‍රතිපදාව එහෙමත් නැතිනම් මොකද්ද මේ නිබ්බේධික ප්‍රතිපදාව කියලා නිබ්බේධික දහම් පරයය කියලා. කාමා භික්ඛවේ වේදිතබ්බා මහණෙනි කාමය කියන එක දත යුතු වෙනවා. කාමානං නිදාන සම්භෝ වේදිතබ්බෝ කාමයන්ගේ නිදානය කාමයන්ගේ හට ගැනීමට මූලික වන තේ හේතුව දත යුතුයි. කාමානං වේමත්තතා වේදිතබ්බා කාමයන්ගේ වේමත්තතාවය තේරුම් ගත යුතුයි. කාමානං විපාකෝ වේදිතබ්බෝ කාමයන්ගේ විපාකය තේරුම් ගත යුතුයි. කාම නිරෝධෝ වේදිතබ්බෝ කාම නිරෝධය දත යුතුයි. කාම නිරෝධගාමිනී පටිපදා වේදිතබ්බා කාම නිරෝධගාමිනී ප්‍රතිපදාව අප විසින් තේරුම් ගත යුතුයි. මේ විදිහටම වේදනාව සංඥාව ආශ්‍රව කර්ම දුක මේ කියන කාරණා පිළිබඳව බුදුරජාණන් වහන්සේ මේ පරයයන්ගෙන් පැහැදිලි කරනවා. නමුත් මෙතනදී අපි මූලික පළවන කාරණාව හැටියට කාමයේ පිළිබඳව අපි දැන ගැනීම කෙසේ විය යුතුද කියන එක අපි විමසලා බලමු.
කාමා භික්ඛවේ වේදිතබ්බා කියලා බුදුරජාණන් වහන්සේ මේ කාමය පිළිබඳව දේශනා කරනකොට මේ කාමය ගැන දේශනා කරන බුදුරජාණන් වහන්සේ අපිට මුලින්ම දේශනා කරන දේ තමයි පංචමේ භික්ඛවේ කාම ගුණා. මහණෙනි මේ ලෝකේ කාම ගුණයන් පහක් තියෙනවා. මොනවද කාම ගුණ පහ? අපි දන්නවා චක්කු විඤ්ඤායා රූපා ඉට්ඨා කන්තා මනාපා පිය රූපා කාමූප සංහිතා රජනීයා සෝත විඤ්ඤායා සද්දා. එතකොට චක්කු විඥාණයෙන් දත යුතු ගුණ රූප තියෙනවා. ඉෂ්ට වූ රූප, කාන්ත වූ රූප, මනාප වූ, ප්‍රිය රූප, කාමූප සංහිත වූ චක්කු විඥාණයෙන් දත යුත්තා වූ රූප දකින්නට තියෙනවා. එතකොට ඒ විදිහටම කනෙන් අහලා ප්‍රිය සාත බව අනුව අපි හැසිරෙන ශබ්ද තියෙනවා. ඒ වගේම ගන්ධ සුවඳ රස ස්පර්ශ මේ හැම දෙයක්ම අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ ධර්මයන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පංචකාම ගුණ කියලා. පංචකාම ගුණ ධර්මයන් හැටියට. අපිචකෝ භික්කවේ නේතේ කාමා. මේවට කියන්නේ කාමය කියලා නෙමෙයි. මේවට කියන්නේ කාම ගුණා නාමේතේ අරියස්ස විනේ උච්චති. මේවලට කියනවා කාම ගුණ කියලා. මේ ආර්ය විනේහි මේ සඳහා භාවිත කරන නම වෙන්නේ කාම ගුණ මිසක කාමයේ කියන දේ නෙමෙයි. එතකොට මේ කාරණාව ඔබ නිරන්තරයෙන්ම අහලා තියෙන කාරණාවක් වන්නට පුළුවන්. අපි කාමය කියලා හඳුනාගන්නේ ඇතිවන කාමයන ස්වභාවය. ඒ කියන්නේ හිතේ ඇතිවන ඇලීම් බැඳීම් සහගත ස්වභාවය. එතකොට ඇලීම් බැඳීම් සහගත ස්වභාවය අපි පවත්වන තැන් ටිකක් තියෙනවා. ඒ පවත්වන තැන් ටික තමයි පින්නතුනි අපි කැමති මොනවටද කියලා අපි හිතලා බැලුවොත් එහෙම අපි කැමති හොඳ රූප බලන්න, ඒ වගේම ලස්සන රූප බලන්න, ඒ වගේම හොඳ මිහිරි ශබ්ද අහන්න, ගඳ සුවඳ විඳින්න, රස විඳින්න, ස්පර්ශ විඳින්න මේ දේවල් වලට තමයි හිතේ කැමැත්ත කියන දේ ඇති කරගන්නේ. එතකොට මේ හිතේ ඇති කරගන්න කැමැත්ත කියන එකක්. නමුත් මේ කැමැත්ත ඇති කර ගැනීම සඳහා පාදක වන කැමැත්ත ඇති කර ගැනීමට හේතු වන ධර්මතා ටික එකක්. ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ ධර්මතා ටික එකක්. හිතේ ඇති කරගන්න කැමැත්ත කියන එක තවත් එකක්. එතකොට මේ තැනදී අපිට මේ ඉස්සෙල්ලාම කාමයේ දේශනා කරන්නට කලින් බුදුරජාණන් වහන්සේ කාම ගුණ පිළිබඳවයි පෙන්වලා දෙන්නේ. ඇයි මේ කාම ගුණ පිළිබඳව පෙන්වලා දෙන්නේ? පින්නතුනි කාම ගුණය කියන දේ කාමය උනේ නැහැ කවදාවත්. ඒ කියන්නේ රූපය ඇතුළත ඔබට කවදාවත් ප්‍රියමනාප බව තිබුණේ නැහැ. ශබ්දය ඇතුළත ඔබට කවදාවත් ප්‍රියමනාප බව තිබුණේ නැහැ. ගන්ධය, රසය, ස්පර්ශය ඇතුළත ඔබට කවදාවත් ප්‍රියමනාප බව කියන එක තිබුණේ නැහැ. එතකොට ප්‍රියමනාප බව ඇති කරගත්තේ කොහෙන්ද? ප්‍රියමනාප බව තම තමන් ඇති කරගත්තේ කෙනකෙනා සතු චිත්තසංතානයේ තුල. එතකොට ඒ දකින දැක්ම අනුව තමයි අපි කැමැත්ත හෝ අකමැත්ත හෝ කියන මේ කාරණාව අපි ඇති කරගෙන තියෙන්නේ. එහෙමත් නැතිනම් දියුණු කරලා පවත්වාගෙන යන්නේ. ඒ නිසා තමයි ඒ දියුණු කරලා පවත්වාගෙන යන්න හේතු වන රූපයට බුදුරජාණන් වහන්සේ කාමය නොකියා ඒකට කාම ගුණය කියන වචනයෙන් හැඳින්වුවේ. එතකොට ඒ කාම ගුණය කවදාවත් කාමයේ බවට පත් වෙන්නේ නැහැ. ඒකෙන් ඔබේ ජීවිතයට හොඳ පාඩමක් ඉගෙන ගන්නට පුළුවන්. මේ දේශනාව සඳහා ආධුනික පිරිසකුත් සම්බන්ධ වන නිසායි මේ කාරණා ටික තවදුරටත් පැහැදිලි කරන්නේ. එතකොට ඔබේ ජීවිතයට යමක් තේරුම් ගන්නට පුළුවන්කම තියනවා මේ ඔස්සේ. ඒ තමයි කාමය කියන එක කෙනකෙනාගේ సంతానගත නැතිනම් මනසේ පවතින දේ. බාහිර රූපය කවදාවත් ඒක පවත්වාගෙන ගියපු දේ නෙමෙයි කියලා. දැන් ඔබට අද පවතින මනෝභාවය වෙන්නේ මානසික මට්ටම වෙන්නේ ඔබ කැමැති ඔබ දකින්න පුළුවන් ආදරණීය දරුවම තමයි එළිය ජීවත් වෙන රූපෙම තමයි දරුවා. එමත් නැතිනම් ඔබ ආදරය කරන කෙනාම තමයි ඒ අම්මම තමයි ඒ රූපය. අපිට ඒ විදිහට තමයි සංකල්පය, අපිට ඒ විදිහට තමයි අදහස පවතින්නේ. අපි හැම වෙලාවකදීම හිතේ පවතින කැමැත්ත විදිහට අපි දකින්නේ අර රූපේ ඇතුලේ තියෙන දෙයක්. එහෙම නැතිනම් රූපෙට අයිති දෙයක් විදිහට තමයි
අපි ඒ දේ කල්පනා කරන්නේ. ඒ විදිහට ඒක කල්පනා කරන නිසාම පින්නතුනේ අපිට අර රූපය අවශ්‍ය වෙනවා මේ සැප දුක උපදෝගෙන යෑම සඳහා. හැබැයි බුදුරජාණන් වහන්සේ මෙහෙම රූපය හොයාගෙන යන ලෝකෙට සැප විඳින්න බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා නෑ ඔක වැරදි. ඔක වරදින්න හේතුව තමයි කවදාවත් රූපය නෙමෙයි කාමයේ බවට පත් උනේ. ඒ කියන්නේ ඇලෙන්න හේතුව බවට පත් උනේ රූපය නෙමෙයි. ඇලෙන්න හේතුව හදලා දුන්නේ ඒ රූපය හොඳයි කියලා පෙන්නන කෙනකෙනා සතු සංකල්පමය වශයෙන් සකස් කරගත්ත දෙය කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සූත්‍රයේදී සංකප්ප රාගෝ පුරිසස්සකාමෝ. මේ සංකල්ප රාගය තමයි කෙනකෙනාගේ කාමයේ බවට පත් වෙන්නේ. නේතේ කාමායානි චිත්‍රානි ලෝකේ. එතකොට මේ නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ මේ ලෝකේ ඒ යම් චිත්‍රයක් තියෙනවා නම් නැතිනම් ඇහැට පේන රූප තියෙනවා නම් මේවා කාම නෙමෙයි. එතකොට සංකප්ප රාගෝ පුරිසස්සකාමෝ සංකල්පයයි කෙනකෙනා සතු පවතින කාමයේ බවට පත් වෙන්නේ. තිත්තන්ති චිත්‍රානි තතේව ලෝකේ චිත්‍ර ටික එහෙමම තියනකොට අතෙත්ථ දීරා විනයන්ති ඡන්தோ. එතකොට ඒ කෙරෙහි පවතින කැමැත්ත නුවණැති පුද්ගලයා මොකද කරන්නේ? දුරු කළා දානවා. ඒකට බුදුරජාණන් වහන්සේ මේක ඇතුළතදී දේශනා කරන්නේ අපිට වටිනාම දැක්මක්නේ. ඒ කියන්නේ ලෝකේ චිත්‍රය කියන එක, පෙනෙන දේ කියන එක, ඒක කවදාවත් කාමය අපිට කැමැත්ත උපදවන දෙයක් නෙමෙයි. එතකොට මේ චිත්‍රය කැමැත්ත උපදවන දෙයක් නෙමෙයි නම් ඒ කැමැත්ත ඇති කරලා තියෙන කොහෙන්ද? සංකල්පමය වශයෙන් කෙනකෙනා ගොඩනගා ගන්න මනස තුල. ඒ නිසා තමයි පින්නතුනි රුචි අරුචිකම් අපිට වෙනස් වෙන්න පුළුවන්කම තියෙන්නේ. කාලයක් හොඳයි කියලා හිතාගෙන කාලයක් හොඳට ඇසුරු කරන අය තව ටික කාලයකින් අප්‍රසන්න පුද්ගලයෝ බවට පත් වෙන අවස්ථාවන්ට ඔබ මුහුණ දීලා ඇති. අපිට සමාජය තුළ දකින්නට ලැබෙන ඇතැම් අවස්ථාවල සමහර ආදරෙන් දරුවන්ව හදාගත්තට පස්සේ කාලෙදී ඒ දරුවන් පේන්නට බැරිව යන අවස්ථා. සමහර දෙමව්පියෝ පුංචි කාලේ දරුවන් දෙමව්පියන්ට බොහොම ආදරෙන් හිටියට තමන්ගේ දෙමව්පියන්ව පෙන්වන්නට බැරි වෙන අවස්ථා අපිට සමාජය තුළ දකින්න පුළුවන්කම තියෙනවා. මේකට හේතුව මොකද්ද? පින්නතුනේ දරුකම වෙනස් වෙලත් නෙමෙයි. එහෙනම් පුංචි කාලේ බොරුවට ආදරය කරලත් නෙමෙයි. එහෙනම් මොකද්ද මෙතන තියෙන වෙනස? මෙතන තියෙන වෙනස තමයි පින්නතුනේ සංකල්පය වෙනස් වෙලා. සංකල්පය වෙනස් වෙනකොට අපිට පේන විදිහ වෙනස් වෙනවා. අපි ඒ පිළිබඳව දකින දැක්ම වෙනස් වෙනවා. ඒ පිළිබඳව දක්වන ප්‍රතිචාරය වෙනස් වෙනවා. රුපියල් 5000 නෝට්ටුවක් පිළිබඳව ඔබට තිබෙන දැක්මත් ලදරුවෙකුට තිබෙන දැක්මත් දෙකක්. සමහර විට ලදරුවෙකුට රුපියලක ටොපියක් දීලා 5000 එයා ළඟ තියෙන 5000 නෝට්ටුව කිසිම අපහසුවකින් තොරව ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි 5000න් රුපියලේ ටොපි ගොඩක් ගන්න පුළුවන් කියලා දැක්මක් තියෙන දරුවෙකුට එක ටොපියක් දීලා එක ගන්නවා කියන එක ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. පින්නතුනේ අපි කියනවා නම් 5000 නෝට්ටුවේ වටිනකම තිබුණේ අර කඩදාසි කොලේ කියලා අපි දකින දැකීම වැරදි. ඒකට හේතුව තමයි 5000 නෝට්ටුව වටිනවා කියන එක සමාජ සම්මුතිය තුළ ගොඩනගපු දෙයක්. ඒ සමාජ සම්මුතිය අනුව තමන්ගේ සංකල්පේ පවත්වපු කෙනයි ඒ සංකල්පය විඳින කෙනයි ඒක අර නෝට්ටුවේ තියනවා කියලා දැක්කේ. දකින්න දැක්ම අනුව තමයි එයාට ඒකේ වටිනාකමක් තේරුනේ. අන්න ඒ නිසා තමයි අර නෝට්ටුවේ කඩදාසි කොලයකට වටිනකමක් නැහැ කිව්වා වගේ බුදුරජාණන් වහන්සේ මේ චිත්‍රයට වටිනකමක් නැහැ කියලා අපිට දේශනා කළේ. එතකොට මේක අපි හොඳට ගැඹුරින් අපි විමසලා බලනකොට චිත්‍රය කියලා මේකට බුදුරජාණන් වහන්සේ වචන පාවිච්චි කරන්නේ පින්නතුනේ නිකම්ම නෙමෙයි. චිත්‍රය කියන වචනය පාවිච්චි කරන්නේ අපිට ඇහැට පෙනෙන්නේ බුදු වර්ණ සටහන් මාත්‍රයක් මිසක වෙනත් දෙයක් නෙමෙයි. ඇහැට පේන්නේ පාට ටිකක් එහෙමත් නැතිනම් වර්ණ සටහනක්. ඒක හරියට මේ චිත්‍රයක් වගේ දෙයක්. එතකොට ඒ චිත්‍ර රාශියක් ඇති තැනක තමයි අපි යන පුද්ගලයෝ කතා කරන පුද්ගලයෝ අපි සකස් කරගෙන ජීවත් වෙන්නේ. ඒ කියන්නේ අපි කියන්නේ චිත්‍රපටියක් කියලා. අර එකම විදිහේ එක කිට්ටුවෙන් යන පින්තූර ගොඩාක් එකට අමුණලා ඒක වේගෙන් යනකොට අපි කියනවා අපිට චිත්‍රපටියක් පේනවා කියලා. එතකොට අන්න ඒ වගේ ඇහැට වේගෙන් පේන දර්ශන සමූහයක් හමුවේ තමයි අපිට මේ
අතපය ඔසවන යන එන කතා කරන මිනිසුන් අපිට දකින්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. එතකොට ඇහැට එක වතාවකට පේන්නේ එක චිත්‍රයක් විතර නම් ඒ චිත්‍රය ඇතුලේ තිබුණේ පින්නතුනේ සම්පූර්ණම අජීවි බවක්නේ. ඒ චිත්‍රය ඇතුලේ තිබුණේ නෑනේ සත්පුද්ගල සංයුතියක්. ඒ චිත්‍රය ඇතුලේ තිබ්බේ නෑනේ පුද්ගල භාවයක් කියන එකක්. අද ඔබ ඔය දැන් ඔය මොහොතේ ඉන්න තැනදීම ඔබට ඔය ඉන්න විදිහම ෆොටෝ එකක් ගහලා ඔබට ඒ ෆොටෝ එක ඊළඟ දවසේ පෙන්නුවොත් ඔබ බලයි ඒ ෆොටෝ එකේ මම ඉන්නවද කියලා. එතකොට දැන් ෆොටෝ එක බලන මමද ඇත්තම මම එහෙම නැතිනම් ෆොටෝ එකේ ඉන්න මමද ඇත්තම මම. අපි කියනවා බලන මම ඇත්ත ෆොටෝ එකේ අපිට වෙන පෙන්වන්න දෙයක් නැහැ. එතකොට දැන් මම ඉන්නවා කියන මොහොත නෙමෙයිද මේ ෆොටෝ එකේ තියෙන්නේ. අන්න ඒ වගේ තමයි පින්නතුනි චිත්‍රය කියන දේ ස්වභාවය සත්ව පුද්ගල නොවන හුදු වර්ණ සටහන් මාත්‍රයක් පමණක් වන දෙයක්. ඒ වර්ණ සටහන් මාත්‍රික වූ චිත්‍රය අරඹය කෙනකෙනා තම තමන්ගේ පුද්ගල సంతානය අනුව කෙලස් ටිකක් එකතු කරනවා. සංකල්පමය වශයෙන් හදාගත්ත දේවල් ටික රූපේ පැත්තට දාලා බලනවා. එතකොට වටිනකම් නොවටිනකම් මේ ඇලෙන්න සුදුසුකම් නොඇලෙන්න සුදුසුකම් Tamanට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඔබට දකින්න පුළුවන් ලෝකේ ආදරණීයන් නොවන අය මැදහත් වෙන අය ලෝකේ ජීවත් වෙන බවට ඔබට ඇසුරු කරන්න පුළුවන්කම තියෙනවා. පින්නතුනේ ඇත්තම කතාවට අපි ටිකක් හිත තියලා බැලුවොත් ඔබ ඇත්තටම ඇසුරු කරලා තියෙන්නේ කිසිම වටිනකමක් නැති රූපයක් ඇති තැනක ඔබේ සංකල්පය. අපි මෙහෙම කිව්වොත් ඔබ පිළිගත්තද පිළි නොගත්තද ඔබ කැමති වෙලා තියෙන්නේ දරුවට ආදරෙයි කියලා කිව්වට මේ ආදරණීය දරුවා කියලා පෙන්වලා දෙන ඔබේ සංකල්පයටමයි කියලා පෙන්වනවා. ඒක ඔබ පිළිගත්තද නොගත්තද ඒක තමයි යථාර්ථය. ඒ සංකල්පය තමයි පින්නතුනේ ඔබේ ඇලෙන දේ. ඒ සංකල්පය කෙරෙහි තමයි ඔබ කැමැත්ත උපදවගන්නේ. ඒ සංකල්පය පිළිබඳව තමයි ඔබේ රුචි අරුචිකම් ඔබ පවත්වන්නේ. හැබැයි තියෙන අවිද්‍යාව කියලා කියන්නේ නොදන්නාකම කියලා කියන්නේ ඔබ දන්නේ නැහැ ඒ සංකල්පමය දෘෂ්ටියේ සහ වස්තුව අතර තියෙන වෙනස දන්නේ නැහැ. දන්නේ නැතිකම නිසා ඔබ හිතනවා ඒ සංකල්පමය වශයෙන් හදාගන්න දේ පවතින්නේ භෞතික වස්තුව තුලයි කියලා. ඒ හිතන නිසා තමයි ඔබට වටිනකම් සහිත දේවල් ලෝකෙ තුල පේන්නේ. වටිනකම් සහිත දේවල් ලෝකෙ තුල පේන නිසා තමයි ඔබ ඒ දෙයට ඇලෙන්නේ. ඒ වගේම නොවටිනකම් සහිත දෙයක් තියනවා කියලා හිතන නිසා තමයි ඔබ ඒ දෙයට එක්ක ගැටෙන්නේ. පින්නතුනේ ඇත්තම කතාව කිව්වොත් මැණික් ගලක ෆොටෝ එකක් අතරත් රූපයක් විදිහට ගත්තොත් මේ දෙක අතරම වෙනස්කමක් නැහැ. හැබැයි සංකල්පමය වශයෙන් ඔබට හදලා දෙන ලෝකය, ඒ කියන්නේ Tamange සිතින් වටිනවා කියලා පෙන්නලා දෙන එක මත ඔබ තීරණය කරනවා මැණික් ගල වටිනවා ෆොටෝ එක වටින්නේ නැහැ කියලා. එතකොට ඒක කෙනකෙනාගේ සංකල්පයේ මත ගොඩනගපු දෙයක්. ඒ සංකල්පයේ මත ගොඩනගපු දේ පින්නතුනේ Taman අර වස්තුවත් එක්ක එකතු කරලා සමාන කරගෙන විදින ලෝකයේ තමයි බරපතලම ප්‍රශ්නේ ගොඩනගලා තියෙන්නේ. ඒකට තමයි අපි කියන්නේ අවිද්‍යාව කියලා, නොදන්නාකම කියලා. ඒ නොදන්නාකම මත ඉඳලා තමයි ඔබ මුළු ලෝකයක් ගවේෂණය කරන්නේ. සැප කියන දේ හොයාගෙන යන්නේ ඒ නොදන්නාකම කියන එක ඇතුලේ. ඒ නොදන්නා රාමුව ඇතුලේ ජීවත් වෙන ඔබට ලෝකෙ තුලින් එන දුක වෙහෙස විඳින්න පුළුවන්කම තියෙනවා. ඇයි ඔබට පුළුවන් ඔය ඇහැට පේන රූපෙට ඔබව දුකටපත් කරන්න පුළුවන්කම තියෙනවා. කනට ඇහෙන ශබ්දයකට ඔබව දුකටපත් කරන්න පුළුවන්කම තියෙනවා. පින්නතුනේ ඒක මොනතරම් අභාග්‍ය සම්පන්න මට්ටමක්ද කියනවා නම් අපේ හිත කොච්චරක් පිළිගන්නේ නැහනේ මේක වරද තියෙන්නේ අපි ළඟ කියලා. අපි හිතමු ඔබ වරදක් නොකරපු අවස්ථාවක කෙනෙක් ඇවිල්ලා ඔබ නොකල වරදකට ඔබට දෝෂාරෝපණය කරනවා. පින්නතුනේ ඔබට කිසිම ඒ ගැන දුකක් ඇති වෙන්නේ නැතුව ඉඳීද නොකල වරදකට දෝෂාරෝපණයක් කරනකොට ඔබේ ජීවිතේට නිකම්ම දුක කියන දේ ඇති වෙනවා. එතකොට ඔබට ඒ දුක ආවේ නැතිනම් ඔබව දුකටපත් කළේ කවුද කියන එක ගැන ඔබ ටිකක් හිතලා බැලුවොත් ඔබ එක එල්ලේ මැඟිල්ල දික් කරන්නේ අර දෝෂාරෝපණය කරපු කෙනා එහෙමත් නැතිනම් බැනපු කෙනා තමයි ඔබට මේ දුක කියන දේ ඉපැද්දුවේ. ඔබට මේ දුක කියන දේ ගෙනල්ලා දෙන්න
කටයුතු කළේ කියලා ඔබ එකෙල්ල ඇඟිල්ල දික් කරන්නේ. නමුත් යථාර්ථයක් විදිහට ගත්තොත් ඇත්තම පැත්තෙන් අපි බැලුවොත් පින්තුනි බැනුමක් අහන තැනක තව කෙනෙක් කියන වචනය අරඹයා බැනුම් අහනවා කියන දුක උපදවා ගැනීම සිද්ධ කළේ අනුන්ද තමන්ද කියලා බැලුවොත් අපිට ඇත්තටම පෙනේ මේක තමන් සිද්ධ කරගත්ත දෙයක් කියලා. පාරායිනි යන මිනිස්සු දෙන්නෙක් බැන ගන්නවා අපිට දැක්කොත් පින්තුනි අපිට දුකක් ඇති වෙනවද? අනේ මට බනිනවා කියලා. අපිට දුකක් ඇති වෙන්නේ නැහැ. ඇයි? ශබ්දයේ බැනුම කියන ශබ්දය ඇතුලේ තිබිලා පින්නතුනි දුක එනවා නම් අපිට පාරායිනේ මිනිස්සු දෙන්නේ රණ්ඩු වෙවි යනකොටත් අපේ ජීවිතේට දුක වෙහෙස විඩාව ඇති වෙන්න බෑ. හැබැයි අපි එහෙම දුක් විඳින්න ලෑස්ති නෑනේ. හැබැයි යම් මොහොතක අර ඇහෙන ශබ්ද ටික ආරම්භය මේ මටයි කියන්නේ කියලා ඒක අල්ලගත්තොත් ග්‍රහණය කරගත්තොත් දැන් මොකද වෙන්නේ? අන්න ඒ වෙලාවේ දුක උපදින්න පටන් ගන්නවා. දැන් පින්නතුනි දුක ඉපදුනේ ශබ්දය නිසාද එහෙම නැතිනම් ශබ්ද ටිකක් ඇහෙන තැනක ඒ ශබ්දය මම මගේ කියලා ග්‍රහණය කරගත්ත කම නිසාද අපිට දුක ආවේ අර ඒ ශබ්දය අල්ලගත්ත කම නිසා. එහෙනම් අපිට බැනුම් නාහ ඉන්න ඕනේ නම් අපිට කරන්න පුළුවන් හොඳම දේ ලෝකෙකම කටවල් වහන එකද? එහෙමත් නැතිනම් ඒ කොහෙවත් යන ශබ්දේ උපාදාන වශයෙන් ග්‍රහණය කරගන්න අපේ හිත වෙනස් කරගන්න එකද? අපිට කරන්න පුළුවන් හොඳම දේ තමයි පින්නතුනි අපේ හිත වෙනස් කරගන්න එක. ඒ නිසා මේක ප්‍රායෝගිකව පහසුම දෙන්නේ අපේ හිත වෙනස් කරගන්න එක. ඒ නිසා අපිට මේ වගේ ලෝකයේ දුක නැති කරන්න කියලා අපි තීරණය කරගෙන ඉන්න පැත්ත. අපි හිතාගෙන ඉන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ටික පැත්තෙන් ඒ දේ කරන්න පුළුවන් කියලා. නමුත් යථාර්ථයක් විදිහට අපිට කරනවා නම් කරන්න පුළුවන් එකම ප්‍රධානම පැත්ත තමයි අපේ හිත වෙනස් කරගෙන ඒ දේ වෙනස් කර ගැනීම. අන්න ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කාමා භික්ඛවේ වේදිතබ්බා. මහණෙනි කාමය කියන එක දැනගන්න. කාමය කියන එක දැනගන්න කිව්වේ වෙන මොකක්වත් නෙමෙයි. කාමය කියන එකෙන් දැනගන්න කිව්වේ මෙන්න මේවා කාම ගුණ, මෙන්න මේ සංකල්ප මේ වශයෙන් හදාගත්ත දේ කාමය කියන්නේ කියලා. දැන් මේකෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? යම් කිසි දෙයක් අරබය ඔබ සංකල්ප මේ වශයෙන් හදාගත්ත දේ නැවත නැවත පැවරුවා නම් ඒක ඔබ දකිනවා මේක කවදාවත් කැමැත්ත ගෙනල්ලා දෙන දෙයක් නෙමෙයි. මම කැමති වෙන්නේ ඇලෙන්නේ සංකල්ප මේ වශයෙන් ගොඩනගන දෙයකට මිසක කවදාවත් බාහිර රූපයකට, ශබ්දයකට, ගන්ධයකට, රසයකට, ස්පර්ශයකට නෙමෙයි කියලා Tamanට පේනවා. එතකොට ওই සංකල්පේ වෙනස් වුණොත් විනතුනේ සංකල්පේ වෙනස් වුණොත් Tamanගේ කැමැත්ත කියන එක වෙනස් වෙලා ඇලීම කියන එක වෙනස් වෙලා සංකල්පේ වෙනස් වුණොත් ගැටීමකටපත් වෙන්න පුළුවන්කම තියෙන එකයි. ඒකයි ආදරෙන් හදාගත්ත දරුවෝ සමහර විට එපා වෙන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ඒ නිසා කාමයේ පිළිබඳව අපි මේ විදිහට තේරුම් ගන්නට අවශ්‍යයි. එතකොට අනිත් දෙවෙනි කාරණාව තමයි කතමෝච භික්ඛවේ කාමානං නිදාන සම්භවෝ. මහණෙනි මොකද්ද මේ කාමයන්ගේ නිදාන සම්භවය හොයනවා කියලා කියන්නේ? පස්සෝ භික්ඛවේ කාමානං නිදාන සම්භවෝ. මහණෙනි මේ ස්පර්ශය කියන එක කාමයන්ගේ තියෙන නිදාන සම්භවයයි. එතකොට නිදානය කියලා කියන්නේ යමක් ඇති කරලීමට හේතු වන මූලික හේතුවට එහෙම නැතිනම් පසුබිමට. එතකොට අපි සරල විදිහටම කිව්වොත් එimhe යමක් ඇති කරන පසුබිමට කියනවා නිදානය කියලා. එතකොට දැන් මේ කාමය ඇති කරන්නට හේතු වන පසුබිම මොකද්ද? කාමය ඇති කරන්නට මූලික වෙන හේතුව මොනවද කියලා හොයාගෙන ගියොත් එයාට ලැබෙනවා පස්සෝ ස්පර්ශය තමයි කාමය ඇති කරන්නට හේතු වන මූලික හේතුව බවට පත් වෙන්නේ. ස්පර්ශය තිබුණොත් කාමය කියන දේ ඇති වෙනවා. එතකොට ස්පර්ශය කියන්නේ මොකද්ද? ස්පර්ශය කියලා කියන්නේ ආයතනයකට ඇසට නම් රූපය ගැටෙනකම, කනට නම් ශබ්දය ගැටෙනකම, නාසයට නම් ගඳ සුවඳ ගැටෙනකම, දිවට රස, කයට ස්පර්ශ වනකම. එතකොට මේ ස්පර්ශය අනුවනේ අපි දැන් කාමයේ කියන දේ ගොඩනගාගෙන තියෙන්නේ. දැන් හිතන්නකෝ ඇහැට රූප පේන්නේ නැති කෙනෙක්, කවදාවත් වර්ණය දැකලා නැති කෙනෙක්. ඒ කියන්නේ ಜಾති අන්ධ පුද්ගලයෙකුට කවදාවත් හිතේද පින්නතුනි මට මෙබඳු වූ රූප බලන්න තියනවා නම් මෙබඳු පාට තියෙන ඒවා මෙබඳු හැඩ සටහන් තියෙන රූප බලන්න හොඳයි කියලා එයාගේ හිතේ නිමිති ඇති වෙනවද? එයාගේ හිතේ නිමිති ඇති වෙන්න හේතුවක් නැහැ. ඇයි? ඒබඳු නිමිති ඇති කරගන්න ලෝකෙම එයාගෙන් හිස් වෙලා. ඒකට හේතුව තමයි ඔහු උත්පත්තියේ ඉඳලම කිසිම රූපයක් දැකලා නැහැ. ඒ වගේම උත්පත්තිය නිසා
උත්පත්තියෙන් යම් කිසි කෙනෙකුට කන් ඇහිම නැත්තම් ඒ කන් ඇසීම නැති කෙනෙකුට පින්නතුනි හිතේ කියලා හිතනවාද මට මෙබඳු ගීතයක් අහන්න මෙබඳු වීණා ශබ්දයක් අහන්නට මෙබඳු සංගීත භාණ්ඩයක ශබ්දයක් අහන්න තිබුණොත් හොඳයි කියලා එබඳු අදහසක් ඔහුට පහළ වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඔහුට එබඳු ස්පර්ශයක් ලැබිලා නැහැ. එතකොට අපිට පේනවා අපේ කැමැත්ත අපි උපදවා ගන්න ස්පර්ශ වුණ දෙයක් පිළිබඳව. පින්නතුනි අපි යම් කිසි දෙයක් පිළිබඳව දැකලා නැත්තම් දැකපු බවකුත් නැත්තම් වර්තමානයේ දකින්නෙත් නැත්තම් අනාගතයට දකින්න බවකුත් නැත්තම් එබඳු වූ දෙයක් පිළිබඳව ඔබට කවදාවත් කැමැත්තක් ඇති වෙන්නේ නැහැ. යම් කිසි දෙයක් ඔබ දැකලත් නැත්තම් දැකපු බවකුත් නැත්තම් දකින්නෙත් නැත්තම් එබඳු වූ දෙයක් පිළිබඳව ඔබට කවදාවත් කැමැත්තක් ඇති වෙන්නේ නැහැ. එබඳු රූප දකින්න තියනවා නම් හොඳයි කියලා. ඒකට හේතුව තමයි පින්නතුනේ ඔබට එබඳු ස්පර්ශයක් ලැබිලා නැතිකම. ඒ වගේම ඔබට ශබ්ද අහන්න කැමැත්තක් උපදින තැනකදී ඒ ශබ්දය අහන්න කැමැත්ත ඔබට ඇති වෙන්නේ කොහොමද කියලා ඔබ හොයාගෙන ගියොත් එතකොට අපිට පේනවා අපිට ස්පර්ශ වුණ තැනකදී තමයි අපි ඒකට කැමැත්ත හෝ අකමැත්ත කියන දේ ප්‍රකට කරලා තියෙන්නේ. ශබ්දේ කනට ඇවිල්ලා නැත්තම් ඒ කියන්නේ ඒබඳු වූ ශබ්දයක් කවදාවත් ඇහිලත් නැත්තම් අහලත් නැත්තම් අහන බවකුත් නැත්තම් අහපු බවකුත් නැත්තම් ඒබඳු වූ ශබ්දයේ කෙරෙහි ඔබට කැමැත්තක් ඇති වෙන්නේ නැහැ පින්නතුනි. මේ ශබ්දේ මට අනාගතයට අහන්න තියෙනවා නම් හොඳයි කියලා. අහන්න හරි කැමතියි කියලා ඔබට කැමැත්තක් උපදින්නේ නැහැ. ඇයි කැමැත්තක් උපදින්නේ නැත්තේ? ඔබ ඒබඳු ශබ්දයේ ඇසීම සඳහා ඔබට ස්පර්ශ වුණ බවක් ඇත්තේ නැහැ. මේ විදිහටම ගන්ධය, රසය, ස්පර්ශය කියන මේ දේවල් වලටත් මේ කියන කාරණාවම පොදු දෙයක්. එතකොට අපිට පේනවා අපේ කැමැත්ත උපදින්නේ වෙන දෙයක් නිසා නෙමෙයි කැමැත්ත උපදින්නේ ස්පර්ශ වුණාට පස්සේ. ස්පර්ශ වෙච්ච එක ඉතුරු කරගත්තොත් ස්පර්ශ වුණ දේ අපිට ලෝකේ තියෙනවා නම් ඒ තියෙන්නේ අපි කැමැති හෝ අකමැති හෝ වශයෙන් ගත්ත දේවල් තමයි. එතකොට මේ ස්පර්ශ වෙච්ච නිමිති ටික අපි හැම වෙලාවකදීම ආචේගාමී කියන්නේ රැස් කරගන්න පැත්තට තමයි අපි තියාගෙන ඉන්නේ. එක මොහොතක අපිට වර්ණ සටහනක් ඇහැට ගැටුණාම ඒ වර්ණ සටහන අපි තියාගෙන ඉන්නවා. ඊට පස්සේ ආපහු ගැටෙනකොට කලින් තිබුණ එක තාම තියෙනවා. ඒතකොට තුන්වෙනි පාර ආපහු වෙනකොට කලින් තිබුණ එකම තමයි මේ දිගටම තියෙන්නේ. දැන් අපි එකින් එකට මේ ස්පර්ශය කියන දේ නිරෝධය නොදන්නාකම නිසා පින්නතුණිය අපි රැස් කරනවා. ඒ රැස් කරගෙන යනකොට මොකද වෙන්නේ? එතන සංඛාරයාගේ වැඩිමක් තියෙනවා, කර්මයේ වැඩිමක් තියෙනවා. ඒ සංඛාරයාගේ වැඩිමක් තියෙනවා කියලා කිව්වේ. මේ ආශ්‍රව ටික අපි එකතු කරගන්නවා පුරුදු විදිහට. දැන් ඒ නිසා ඔබට පුංචි කාලේ ඉඳලා ඔබ හදාගත්ත දරුවා, පුංචි කාලේ ඉඳලා ඔබව හදාගත්ත ඔබේ මව, ඔබේ පියා ලෝකෙ තුල ජීවත් වෙනවා කියලා ඔබට සංකල්පමය වශයෙන් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මේ පුංචි කාලේ ඉඳලා හදාගත්ත කියනකම සතර මහා ධාතු රූපෙටයිතිත් නැහැ. රූපේ පැත්තට වැටිලා ඇහැ පැත්තට පරාවර්තනය වෙන වර්ණ සටහනට ඇත්තෙත් නැහැ. නමුත් ඒ වර්ණ සටහන පේනකොට ඔබේ සංකල්පය තුල ඔබට ගෙනල්ලා දෙනවා මොකද්ද? අර පුංචි කාලේ ඉඳලා හදාගත්තා කියන අර සියලුම කෙලෙස් ආශ්‍රව සමුදාය ඔබට ගෙනල්ලා දෙනවා. එතකොට මේ ගෙනල්ලා දෙන කම ඔබ රූපයට අයිති දෙයක් විදිහට කල්පනා කරනකොට තමයි අර කාමයට පවතින තැනක් තියෙන රූපේ. එතකොට දැන් ඔබට කැමැති රූපේ හම්බෙලා තියෙනවා. ඒකේ විපාකය මොකද්ද? සතර මහා ධාතු රූපේ වෙනස් වෙනවා. ඒක අපිට නතර කරන්න බෑ කවදාවත්. ඒක අපි යටතේ තියෙන දෙයක් නෙමෙයි. අපි යටතේ නැති ඒ රූපය අනිත්‍ය වෙන රූපය අනිත්‍ය වෙලා යනවා. වෙනස් වෙන රූපේ වෙනස් වෙලා යනවා. වෙනස් වෙනකොට මොකද වෙන්නේ? අපිට පේන්නේ අපි සංකල්පයේ පවත්වන දේ වෙනස් වුණා වගේ. අන්න එතකොට අපිට දරුවා ලෙඩ වුණා, අම්මා තාත්තා ලෙඩ වුණා, අම්මා තාත්තා මැරුණා, දරුවා මැරුණා. අපේ ජීවිතේට මහා දුක එන්න පුළුවන් විශාල පැත්තක් අපි අසුරු කරනවා. දැන් මේ පැත්තටම දුක ඇති කරලා දෙන්න ප්‍රධානම හේතුව බවට පත් වුනේ පින්නතුනේ අපි ඇති කරගත්ත සංකල්පමය වශයෙන් ඇති කරගත්ත ඒ රාගය. සංකල්පමය වශයෙන් ඇති කරගත්ත කැමැත්ත. ඒ කැමැත්ත නිකන් ඇති උනේ නැහැ ස්පර්ශය ඇති කල්හි. ස්පර්ශ උන නිමිත්ත එකතු කරගත්ත කම නිසා ස්පර්ශ උන නිමිත්ත රැස් කරගත්ත කම නිසා අපිට කාමය ඇති කරගන්න පුළුවන්කම ලැබුණා. ඒ නිසා මේ කාමයේ නිදාණය හොයාගෙන ගියොත් කාමයේ ඇති කරන්න අවශ්‍ය පසුබිම හැදුවේ මොකෙන්ද කියලා හොයාගෙන ගියොත් ඒකට අවශ්‍ය පරිසරය ගවේෂණය කළොත් ඔබට ලැබෙනවා. ඒකට අවශ්‍ය පරිසරය නිකම්ම බිහි වෙලා නැහැ. ඒකට අවශ්‍ය පරිසරය ඔබට ලැබිලා තියෙන්නේ ඇහැට පෙනෙන රූපය ඔබ ඉතුරු කරගත්ත කමක කිය ප්‍රතිඵලයක් හැටියට.
දැන් අපි කිව්වොත් පාරේ යන වාහනයක් ඔබට ඇහැට දකින්න බෑනේ කවදාවත්. වේගෙන් යන වාහනයක් පාරේ යන වාහනයක් ඇහැට දකින්න පුළුවන් කමක් නැහැ. ඇහැට පේන්නේ හැම වෙලාවකදීම එක තැනක තියෙන වාහනයක් විතරයි. ඒක තමයි චිත්‍රයේ ස්වභාවය. හැබැයි මේ චිත්‍රය වේගෙන් යනකොට ඒ චිත්‍ර ටික වේගෙන් යන ඔබට පේනවා මේ පාරේ වාහනයක් වේගෙන් යනවා කියන එක. එතකොට එක වෙතාවක ඔබ දැකලා තියෙන එක තැනක තියෙන වාහනයක් වෙන්න පුළුවන්. එක තැනක තියෙන වාහනයක් දකින්න ඔබට අර ඒ ටික ඔක්කොම රැස් කරගන්න කම නිසා මෙතන තිබුණ එකමයි මෙතෙන්ට ආවේ, මෙතන තිබුණ එකමයි මෙතෙන්ට ආවේ, මෙතන තිබුණ එකමයි මෙතෙන්ට ආවේ කියලා වේගවත් සිතුවිලි සමුදායක් ඒ සමග ඇති වෙනකොට ඔබ හිතනවා පාරේ යන වාහනයක් ඇහැට පේනවා කියලා. මොනතරම් සියුම් මට්ටමින් පින්නතුනේ මේක අපිට යෙදිලා තියනවාද? අන්න ඒක තමයි මේ ස්පර්ශයේ යෙදෙන දේ කියලා කියන්නේ. ස්පර්ශයේ යෙදෙන ඒ කාමයට පදනම හදලා දෙන, නිදාණය හදලා දෙන දේ කියලා කියන්නේ. එතකොට මේ කාමයට නිදාණය ස්පර්ශය හදලා දෙනකොට අපිට බුදුරජාණන් වහන්සේ තුන්වෙනි කාරණාව හැටියට නැවත විමසනවා. කතමාච බික්වේ කාමානං වේමත්තතා. කාමයන්ගේ වේමත්තතාවයක් තියනවාද? කාමයන්ගේ වේමත්තතාවය කියලා කියන්නේ වෙනස් වෙන ස්වභාවය. එතකොට අපේ කැමැත්තේ වෙනස් වෙන බවවල් තියනවාද? කැමැත්ත කියන එක එකිනෙකට වෙනස්ද? එතකොට බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහලා පිළිතුරු දෙනවා. අඤ්ඤෝ භික්ඛවේ කාමෝ රූපේසු. මහණෙනි රූපය පිළිබඳව තියෙන කාමය එකක්. අඤ්ඤෝ භික්ඛවේ කාමෝ සද්දේසු. සද්දේ පිළිබඳව තියෙන කැමැත්ත වෙන එකක්. ගන්ධය පිළිබඳව තියෙන කැමැත්ත වෙන එකක්. රසය පිළිබඳව තියෙන කැමැත්ත වෙන එකක්. ස්පර්ශය පිළිබඳව තියෙන කැමැත්ත වෙන එකක්. එතකොට මේක තමයි කාමයන්ගේ තියෙන වේමත්තතාවය, වෙනස් වෙන ස්වභාවය. ඔබ දකින්න කැමැති කියන එක වෙනම දෙයක්. ඒක සද්දයක් එක්ක සැසඳිලා නැහැ. සද්දේ කියන එක ඔබේ කැමැත්ත තියෙන එක වෙනම දෙයක්. ඒක සංකල්පමය වශයෙන් වෙනම රැස් කරගත්ත දෙයක්. මේ දේවල් වෙන වෙනමයි තියෙන්නේ. එතකොට හැබැයි ඔබට මේ ටික ඔක්කොම වෙන වෙනම පවතින දේ එකතු කරලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒක තමයි මනසේ, එහෙමත් නැතිනම් විඥානයේ, නැතිනම් මෝඩකම යෙදුනට පස්සේ කරගන්න පුළුවන් ලොකුම දේ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට පේන දේ ඇතුළෙම තමයි ශබ්දේ තියෙන්නේ. ඒ කියන්නේ මේ පේන කෙනාගේ ශබ්දෙම තමයි මිහිරි. ඒ කෙනාගෙන් එන ගන්ධයම තමයි මේ මිහිරි. ඒකට අපිට ඒ පිළිබඳව ඇති කරගන්නවා එකම දෙයක පවතින දෙයක් හැටියට. එතකොට ඔබට පේනවා කාමයේ කියන එක මොනතරම් රළු මට්ටමකින් අපි විඳින දෙයක්ද කියලා. ඒ කියන්නේ එකකට එකක් සම්බන්ධ නැති ආයතන සමුදායකින් ගෙනල්ලා දෙන ආරම්මන ටිකක් ඇති තැනක අපි කෙනකෙනා මේ ටික එකතු කරලා තම තමන්ගේ సంతానගතව උපද්ද ගන්නු ලබන දේ. එතකොට ඊළඟ කාරණාව හැටියට අපිට පේනවා කතමෝච බික්ඛවේ කාමානං විපාකෝ. මේ කාමයන්ගේ විපාකය මොකද්ද? යංකෝ බික්ඛවේ කාමේමානෝ තජ්ජං අත්තභාවං අබිනිබ්බත්තේති පුඤ්ඤ භාගියං වා අපුඤ්ඤ භාගියං වා අයං උච්චති බික්ඛවේ කාමානං විපාකෝ. එතකොට මේ කාමයන්ගේ තියෙන විපාකය මොකද්ද? කාමයන්ගේ තියෙන විපාකය තමයි පින්නතුනේ අපිට මේ තජ්ජං අත්තභාවං අබිනිබ්බත්තේති. ඒ තන එයිනෙන් උපන් පුණ්‍ය භාගීය හරි අපුඤ්ඤ භාගීය හරි ආත්ම භාවයක් හදලා දෙනවා. මේක තමයි කාමයේ තියෙන විපාකය. කාමයේ තියෙන විපාකය තමයි පින්නතුනේ මේ ප්‍රතිසන්දිය, මේක නැවත හිස් කරලා දෙන්නේ නැතිකම. අපි නැවත නැවත උපදිනකම මේකේ තියෙන විපාකය. මොකද මේ කෙලෙසය නිසා අපි නැවත නැවත උපදිනවා. ඒ තන තජ්ජං අත්තභාවං අබිනිබ්බත්තේති. ඒ තන ආත්ම භාවය හදලා දෙනවා. පුඤ්ඤ භාගයන් වා අපුඤ්ඤ භාගයන්. ඒක පින නිසා ඇති වෙන පුඤ්ඤ භාගීය දෙයක් හෝ වෙන්න පුළුවන්, අපුඤ්ඤ භාගීය දෙයක් හෝ වෙන්න පුළුවන්. මේක හරිම ගැඹුරු කතාවක් සහ හරිම ගැඹුරු කාරණාවක්. අපිට හොඳ නුවණින් තේරුම් ගන්න වෙන දෙයක්. මොකද්ද මේ කාමයේ තියෙන විපාකය කියලා බුදුරජාණන් වහන්සේ මෙච්චර බරපතල දෙයක් හැටියට අපිට දේශනා කරන්නේ. ඒකට මෙතනදී දේශනා කරන්නේ තජ්ජං අත්තභාවං අබිනිබ්බත්තේති කියලා තන ආත්ම භාවය උපදවනවා කියන තැනදී පින්නතුනේ අපිට මේ අද මේ ස්කන්ධ ටික මම මගේ කියලා පෝෂණය කරනවා වගේම තමයි තව තැනකට බැසගත්තට පස්සේ එතන තියෙන ස්කන්ධ ටික මම මගේ කියලා පෝෂණය කරන්නේ. තිරසංගත ආත්ම භාවයකට බැසගත්තට පස්සේ මොනතරම් දුක ආවත් එතන අතහැරලා යන්න අපි ලෑස්ති නැහැ. ඒක මම වෙලා, ඒක මගේ වෙලා.
සතර අපායේ ඉපදුනොත් එහෙම පින්නතුනේ පෙරේතෙක් වෙලා අප්‍රමාණ දුකක් විඳිනවා. හැබැයි පෙරේතෙක් වෙලා අප්‍රමාණ දුකක් විඳත් ඒ ස්කන්ධ ටිකට අපි පුද්ගල බව ගොඩනගාගෙන තියෙනවා. ඒ ස්කන්ධ ටික අපි මම මගේ කියලා ග්‍රහණය කරගෙන තියෙනවා. තජ්ජං තජ්ජං අත්ථ භාවං අබිනිබ්බත්තේති කියලා කිව්වේ ඒකයි. ඒතන ආත්ම භාව සංඛ්‍යාත දේ අපිට උපදවලා දීලා තියෙනවා. එතකොට ඒක මොනතරම් භයානකද පින්නතුනේ අපිට අද මේක පුණ්‍ය භාගීය ධර්මයක් නිසා හොඳයි මනුස්ස ජීවිතය කියන එක. නැතිනම් මේ ස්කන්ධ ධර්මතා ටිකේ පැවැත්ම කියන එක. ඕකම අපුණ්‍ය භාගීය වෙනකොට පින්නතුනේ ත්‍රිසංගත ආත්ම භාවයකට බැසගත්තාම එතන ආත්ම භාවය මම මගේ කරගෙන පවතිනවා. පෙරේත ලෝකෙක ඉපදුනම එතන ආත්ම භාවය මම මගේ කරගෙන පවතිනවා. සතර අපායකට ප්‍රතිසන්දි වශයෙන් ගියාට පස්සේ එතන ආත්ම භාවය මම මගේ කරගෙන අපි පවතිනවා. එතකොට මේක තමයි මෙතන තියෙන බරපතලම ප්‍රශ්නේ. මේක තමයි මෙතන තියෙන විපාකය. එතකොට මේ විපාකය කියන දේ පින්නතුනි මේ පුද්ගලයාට දුක් විඳින්න පුළුවන්කම. ඒක ඊළඟ ජීවිතේ වෙන්නත් පුළුවන්, මේ ජීවිතේ මේ ජීවත් වෙනකොටම වෙන්නත් පුළුවන්. හැම තැනකදීම පුද්ගල බව ඉපදීම නිසා එන දුකෙන් ඔබ නිදහස් වෙලා නැහැ. එතකොට අර විදියට සසරේ පුණ්‍ය හෝ අපුණ්‍ය හෝ තැන්වලට ඔබ ප්‍රතිසන්දි වශයෙන් අරගෙන යන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේම තමයි මේ ජීවිතේදී ජරා මරණ දුක විඳින්න පුළුවන් පුද්ගලයෙක් ඔබට නිර්මාණය වෙලා තියෙනවා. කොහොමද? ඇහැට පෙනෙන රූප, කනට ඇහෙන ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන දේවල් අරඹය ඔබට ජීවත් වෙන මාව හම්බෙනවා. රූප දකින මම, ශබ්ද අහන මම, ගන්ධ සුවඳ විඳින මම, රස විඳින මම, ස්පර්ශ විඳින මම, මේ දේවල් ඔක්කොම ඔබට ලැබෙනවා. මේ දේවල් ඔක්කොම ලැබෙනකොට ඒ දේවල් අරඹය ජීවත් වෙන මම කියන සංකල්පය ගොඩ නැගෙනකොට ඒ සංකල්පයේ සමග පින්තුනේ ඔබේ ජරා මරණ දුක ගෙනල්ලා දෙන්න පුළුවන්කම නිර්මාණය වෙලා ජරා මරණ දුක ගෙනල්ලා දෙන්න පුළුවන් දේ බිහි වෙලා තියෙනවා. එතකොට මේ ජරා මරණ දුක ගෙනල්ලා දෙන්න පුළුවන්කම බිහි වුණාට පස්සේ පින්තුනේ ඒක මේ ජීවිතේදීම ඔබට දුකටපත් කරන්න පුළුවන් දෙන්නේ. දැන් මේක ඊටාම සියුම් කාරණාවක්. මේ අපි සාමාන්‍ය රළු මට්ටමින් මේ කාරණාව මේ විදිහට කතා කළාට ඒ කියන්නේ දැන් අපි උදාහරණයක් හැටියට කිව්වොත් ඔබ එක මොහොතක දකින රූපය එක මොහොතක දකින දේ පවතිනවා කියලා හිතන දේ ඔබ කල්පනා කරනවා ඒක ඒ රූපේ එළියේ තියනවා කියලා. ඒ තියනවා කියලා ගන්න දේ සමගම ඔබ මේ පැත්තේ නිර්මාණය කරගෙන තියෙනවා ඒ දේ දකින්න ලබන පුද්ගලයා. ඒ පුද්ගලයා නිකම්ම පුද්ගලයෙක් නෙමෙයි අංගපච්ඡංග සමන්නාගත පුද්ගලයෙක්. ඒක බොහොම සියුම් තැනක්. ඒ කියන්නේ රූපය පිළිබඳව වෙමි කියන හැඟීම දුරු වෙන්නේ නැති වෙනකොට පංචන්නං ඉන්ද්‍රියයන් අවක්ඛන්ති හොති අස්මීති තස්ස අවිගතේ වෙමි කියන හැඟීම දුරු නොවනකොට යම් කිසි කෙනෙකුට පංචන්නං ඉන්ද්‍රියයන් අවක්ඛන්ති හොති පංචේන්ද්‍රිය ධර්මයන්ට බැස ගැනීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ අස කන නාසය දිව ශරීරයේ තිබෙන මාව හම්බ වෙනවා. මේක හරි තේරුම් ගත යුතුම තැනක්. ඒ කියන්නේ ඇහැට වර්ණ සටහනක් පෙනෙනකොට පින්නතුනේ ඇහැට වර්ණ සටහනක් පෙනෙන තැනකදී අපි ඒක පිළිබඳව දැනගන්නවා පුද්ගලයෙක් කියලා හෝ ඒක දෙයක් තියනවා කියලා හිතලා බාහිරට අපි හිත නැඹුරු කරනවා. බාහිර ආයතනයේට හිත නැඹුරු කරනකොට මොකද වෙන්නේ? ඒක දැනගනු ලබන පුද්ගලයා මෙහි ඉන්නවා කියලා අදහසක් ඇති වෙනවා. වෙමි කියන හැඟීම ඒ දේ සමග මම වෙමි කියන හැඟීම තියෙනවා. එතකොට ඒ දේ සමග මම වෙමි කියන එකත් එක්ක මොකද වෙන්නේ? ඒකත් එක්ක මම වෙමි කියන අදහසත් එක්කම ඇති වෙනවා ඊළඟ දේ තමයි පංචන්නං ඉන්ද්‍රියයන් අවක්ඛන්ති පංචේන්ද්‍රියට බැස ගන්නවා. දැන් ওই ඉන්න මම කොහොමද මීට කලින් රූප බලපු, ශබ්ද අහපු, ගන්ධ සුවඳ විඳපු, රස විඳපු, ස්පර්ශ විඳපු, හිතලා අරමුණු දැනගන්න මම තමයි ජීවත් වෙන්නේ. අපිට ඒ පංචේන්ද්‍රිය ධර්ම අසකනාසේ දිව ශරීරයකින් යුක්ත මම වූ පුද්ගලයෙක් හම්බ වෙනවා. දැන් මේ මම වූ පුද්ගලයාට රූප දකින්න පුළුවන්, ශබ්ද අහන්න පුළුවන්, ගන්ධ සුවඳ රස ස්පර්ශ විඳින්න පුළුවන්. පිනතුනේ විඳින්න පුළුවන් කෙනාට දැන් ඒ දේවල් ලෝකේ වෙනස් වෙලා යනකොට දුක ගේන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපිට පේනවා මේක මේ ජීවිතයේ විදිහටම ලැබෙන ආදීනමයක්. ඒ තන රූපේ දකින තැන සද්දය අහන නිමිත්තක් පාස අපිට හැම මොහොතකම ඒ තන ආත්ම භාව ප්‍රතිලාභය කරලා තියෙනවා. ඒ තන ಜಾතිය හදලා තියෙනවා. ඒ තන උත්පත්තිය ගෙනල්ලා දීලා තියෙනවා. එතකොට මේ පුද්ගලයා ඒක ඇසුරු කරනවා කියනකම තියෙනකොට ওই පුද්ගලයාට පින්නතුනේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස ඔය ඔක්කොම එන්න පුළුවන් දැන්.
ඉපදෙන නිසා, ලෙඩවීම නිසා, මරණය නිසා, මහලු බව නිසා, කැමති දේ නොවෙනකොට ඇතිවෙන දුක්, අප්‍රියමනාප පුද්ගලයෝ නිසා ඇතිවෙන දුක්, ඕන දෙයකින් දැන් ඔබට දුක් වෙන්න පුළුවන්කම තියෙනවා. ඔබේ ජීවිතේ යම්ම දුකක් එනවා නම් පින්නතුනි, ඒ දුක එන්නේ ඔය ගොඩනගාගත්ත මට. ඔය ගොඩනගාගත්ත පුද්ගලයාට. ඔය පුද්ගලයා ඔබ ගොඩනගාගෙන තියෙන්නේ වෙන කොහෙවත් නෙමෙයි. ඔය ස්පර්ශ ආයතන පහෙන්ම ගත්ත නිමිති ටික තියනවා කියලා ගන්න සංකල්පනාවත් එක්ක. එතකොට ඔබට පේනවා මේකේ ආදීනවේ තමයි ඔබට දුක් විඳින්න පුළුවන්කම ලැබිලා තියෙනවා. දැන් ලෝකෙ තුල ඔබව දුකටපත් කරන්න ඕනම මොහොතක පුළුවන්. මේ මොහොතේ වුණත් ඔබට එක දුරකථන ඇමතුමකින් ඔබේ ජීවිතේ දුකටපත් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි ඉන්නේ හරි අස්ථාවර තැනක. ඒ නිසා අපිව දුකටපත් කරන්න පුළුවන් මේ ඉන්න තව කෙනෙකු මත සැප දුක රඳවල තියෙන මේ මනෝභාවයෙන් මේ මානසික මට්ටමින් පින්නතුනේ අපි ඉක්මනට අත් මිදෙන්න වෙනවා. එහෙම නැතිනම් පටාචාරාව පිස්සියක් වුණා වගේ අපිව ඒ මට්ටමටපත් කිරීම වැඩි ඈතක නැහැ. ඕනම මොහොතක ඒක වෙන්න පුළුවන්කම තියෙනවා. ඕනම මොහොතක ඒ සඳහා සුදුසුකම ලෝකෙට අපි පවරලා දීලා තියෙනවා. ඒ නිසා පින්නතුනේ ඒක එච්චර ප්‍රඥා සම්පන්නකමක් වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කතමාච භික්කවේ කාම නිරෝධා. කොහොමද වහන්නේ අපි මේ කාමයේ නිරුද්ධ කරන්නේ? පස්ස නිරෝධෝ භික්කවේ කාම නිරෝධා. එතකොට පස්ස නිරෝධෝ භික්කවේ කාම නිරෝධෝ මහණෙනි ස්පර්ශ නිරෝධය නිසා තමයි කාම නිරෝධය වෙන්නේ. ස්පර්ශ නිරෝධය අපි කිව්ව ඇහැට රූප ගැටෙන එක, කනට ශබ්ද ඇහෙන එක, මේක තමයි ස්පර්ශය කියලා. අන්නේ ස්පර්ශ නිරෝධය නිසායි කාම නිරෝධය වෙන්නේ. ඒ කියන්නේ ඔබට එක වතාවක් ඇහැට පේන වර්ණ සතහන ආරම්භය කෙලස් ටික එකතු නොකොට ඔබ දැක්කොත් ඒ රූපේ හටගත්ත ඉතුරු නැතුව නැති වෙනවා කියලා. කනට ශබ්දයක් ස්පර්ශ වෙන තැනකදී ඔබ අවබෝධ කරගත්තොත් ඒ ස්පර්ශය ඉතුරු නැතුව නැති වෙලා යනවා කියලා. නාසයට ගඳ සුවඳක් ස්පර්ශ වෙනකොට ඔබ අවබෝධ කරගත්තොත් ඒක ඉතුරු නැතුව නැති වෙලා යනවා කියලා. පින්තුනි ඔබ දකිනවා රූපේ පැත්තේ අතීතේ ඉඳලා තිබුණ දේවල් නැහැ කියලා. ඒ වගේම අතීතේ ඉඳලා තිබුණ දේවල් නැත්නම් වර්තමානයේ ඉඳලා අනාගතයට යන දේවලුත් නැහැ කියලා ඔබ අවබෝධ කරනවා. එතකොට පින්තුනි ලෝකේ පැවැත්මක් ඔබට හම්බ වෙන්නේ නැහැ. ලෝකේ පැවැත්මක් හම්බ වෙන්නේ නැති වෙනකොට ඔබ ලෝකෙන් මිදෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ස්පර්ශ නිරෝධය කියලා අපිට දේශනා කළේ වෙන මොකක්වත් නෙමෙයි. මේ ආයතන 6 හටගෙන නිරුද්ධ වෙන එක පිළිබඳව අවබෝධ කරගන්න. එතකොට ඒ සඳහා අපිට මගක් පෙන්වනවා. මොකක්ද ඒ සඳහා අපිට පවතින මග? අය මේවා අරියෝ වට්ටංගිකෝ මග්ගෝ, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි එකට තියෙන එකම මග බවටපත් වෙන්නේ. මේක තමයි කාම නිරෝධගාමිනී ප්‍රතිපදාව. එතකොට ඔබට පවත්වන්න දෙයක් තියෙනවා. ඒ තමයි සම්‍යක් දෘෂ්ටිය. යහපත් දැකීම. ඔබේ ජීවිතය තුළ ඔබ යහපත් දැකීම උපදව ගන්න ඕනේ. යහපත් දැකීම උපදවන්නට නම් ඔබට සිද්ධ වෙනවා වැරදි දැකීම දුරු වෙන විදිහේ මානසිකාරයක් පවත්වන්න. ඒ මානසිකාරය තමයි පින්නතුනේ අපි හඳුන්වන්නේ භාවනාව කියලා. එහෙමත් නැතිනම් විදර්ශනාව කියලා අපි කියන්නේ. එතකොට ඒ සම්‍යක් දෘෂ්ටිය ඥාන දර්ශනය උපදින විදිහට ඔබට මානසිකාරය පවත්වන්නට වෙනවා. ආයතන නිරෝධයේ ස්පර්ශ නිරෝධයේ සාක්ෂාත් කරන විදිහට මානසිකාරයක් ඔබට පවත්වන්න සිද්ධ වෙනවා. ඒ මානසිකාරය ඔබට ඊටාම ප්‍රායෝගික වෙනවා මේ ආශ්‍රව ධර්මතා ටික දුරු කරන්න, කෙලෙස් ධර්මතා ටික නූපදින තත්වයට පත් කරන්න එක හේතුවක් බවට පත් වෙනවා. ඒ නිසා ඒ සම්‍යක් දෘෂ්ටියෙන් යුක්තව යහපත් දැකීමෙන් යුක්තව ඔබ යම්ම මානසිකාරයක් පවත්වනවා නම් ඒක සම්මා සංකප්පේ බවට පත් වෙනවා. යම් වචනයක් කතා කරනවා නම් ඒක සම්මා වාචාව බවට පත් වෙනවා. මේ මුළු අංග ටික ඔබේ ජීවිතේ ජීවත් වෙන හැම අංගයක්ම යහපත් අංගයක් බවට එතකොට පත් වෙන්නේ. ඒ විදිහට යහපත් පැවැත්ම තුළ ලෝකෝත්තරව ඔබ ජීවත් වෙන ඥාන දර්ශනයක් දිනු කරනකොට ඔබට කොටස් දෙකක් ලැබෙනවා. ඒ තමයි සම්මා ඥාන, සම්මා විමුක්ති කියන කොටස් දෙක. මනවින් දැනගෙන මනවින් මිදීම කියන දේ. එතකොට ලෝකයේ තුලින් මිදුණු ලෝක නිරෝධය සාක්ෂාත් කරපු පුද්ගලයෙක් බවට පත් වෙන්න පුළුවන්. පින්නතුනි එදාට සතර දිසාවෙන් හමන හුළඟකට මේ මහා ඒක ඝන ශෛල පර්වතයක් හොලවල දාන්න බෑ වගේ මේ ආයතන හරහා එන කිසිමම අරමුණකට ඔබ හොලවන්න බැරි කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා අපිට අපේ ජීවිතයේ ලෝක නිරෝධයට, ස්පර්ශ නිරෝධයට, ආයතන නිරෝධයට අපි හිත තැබිය යුතුමයි. එතකොට අපිට ඒ නිරෝධය පිළිබඳව හිත තියෙන කෙනාට දුක් විඳින්න පුද්ගලයෙක් හෝ නැති වෙලා යන දෙයක් හම්බ වෙන්නේ නැහැ. උපදින්න පුද්ගලයෙක් හෝ මැරෙන්න පුද්ගලයෙක් හම්බ වෙන්නේ නැහැ. ඒ දුක විඳින්න පුළුවන් කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. එතකොට මේක දර්ශනයක්.
මේක තම තමා තුළ උපදවගත යුතු නුවණක්. මේ නුවණින් වාසය කරනකොටයි ඒ කෙනාගේ ආශ්‍රව ධර්මතාවයන් නූපදින තත්වයක තියෙන්නේ නොහට ගන්න බවකටපත් වෙන්නේ. ඒ දර්ශනය ඔහුගේ ජීවිතයේ බවටපත් වුනහම ඒකට කියනවා මේ කෙලෙස් ධර්මයන් නොහට ගන්න බවටපත් කළ කිස. ඒ කියන්නේ කල යුතු වූ කර්තව්‍යයන් කෘත්‍යයන් අවසන් කළ කෙනෙක් බවට උපත් වෙනවා. ඒ නිසා ඔබ අප්‍රමාදී විය යුතුයි. ඉතින් මේ සූත්‍ර දේශනාවට අනුව අපිට බොහෝ කාරණා තියෙනවා කතා කරන්න. එතකොට බොහෝ කාරණා තිබුණා අපිට අද දවසේදී කාල වේලාව අනුව මේ සියලු කාරණා සාකච්ඡා කරන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. අද ධර්මදේශනාව අපි යොදාගත්ත නිසා විශේෂ අවස්ථාවක් නිසා මේ දේශනාව අපි අත්මහැර අද දවසේදී මේ සිද්ධ කළේ බොහෝ කටයුතු රාශියක් මැද්දේ සේනාසනෙන් බැහැරව එන්නට සිදු වුණා යම් කටයුතු ටිකක් නිසා වැදගත්. ඒ නිසා කවුරුත් අද දවසේදී මේ සද්ධර්ම දේශනාවට සම්බන්ධ වන්නට යෙදුණා. ඉතින් අද බොහෝ කොට අපිට මේ කාරණා ටික කතා කරන්නට මේ කාලය නෙමෙයි. අපි මේ අවස්ථාවේදී මේ සිද්ධ කරගත්ත මේ සියලුම කුසල ධර්මයන් එනිසා අනුමෝදන් කළ යුතුයට අනුමෝදන් කරලා අපේ මේ දේශනාව අවසන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මහාකඩවල සුදස්න ස්වාමීන් වහන්සේට, අවසරයි මහාකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා අනුමෝදන් කරනවා. ස්වාමීන් වහන්සේලා දෙනමත කරමු සාදු කියලා. ඒ වගේම මේ සියලුම කුසල ධර්මය සියලු දෙවියන්ට අපි අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් සතුටින් සාදු නාදයෙන් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසෙන්නටම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා දෙවියන්ට කවුරුත් පින් අනුමෝදන් කරන්න. සාදු සාදු සාදු. ඒ වගේම මේ සියලුම කුසල ධර්මයන් අපි විශේෂයෙන්ම අනුමෝදන් කරනවා. මේ 6 දවසකට පෙර මේ පරලෝ යන්නට යෙදුණු අයිරින් පුංචි හේවා මෑණියන්ට අපි විශේෂයෙන් පුණ්‍යානුමෝදනා කරනවා. ඒ අයිරින් පුංචි හේවා මෑණියන් ප්‍රධාන කරගෙන මේ පින්වත් සෑම සියලු දෙනා නමින්ම මිය ගිය යම් ඥාතිවරයෙක් පින් බලාපොරොත්තු වෙනවා නම් ඒ සෑම සියලු ඥාති වර්ගයාටම මේ පින තමන් කළ පිනක් මෙන් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වන්නට ලැබේවා. හැම දිනකට ඒ දුකක සිටිනන් දුකෙන් අත මිදේවා, සැපක සිටිනන් ඒ සුඛතවත් වඩා වර්ධනය කරගෙන උතුම් නිවනින් සැනසීම සඳහාම ඒ අයිරින් පුංචි හේවා මෑණියන් ප්‍රධාන සියලු ඥාතීන්ට මේ පින් හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඉදම්මේ ඥාතීනං හෝතු ගාථාව කියමි. ධම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ධම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ධම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම මේ ධර්ම දේශනාව සිද්ධ කර ගැනීම සඳහා ඒ ආරාධනා කරලා මේ හැම දිනාටම මේ ධර්ම දාණය ලබා දීම සඳහා කටයුතු සම්පාදනය කළ මෙල්බන් නුවර පදිංචි ඒ හර්ෂණී පුංචි හේවා මහත්මිය, ඒ වගේම අමිල ප්‍රනාන්දු මහත්මයා, අවසරී උදාරි කවි ඇතුළු ඒ දිනියන් තිදෙනා ඇතුළු ඒ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා. ඒ අයිරින් පුංචි හේවා මහත්මියගේ දයාබර ස්වාමි පුරුෂයා වන රංජිත් පුංචි හේවා මහත්මයාටත් ආශිර්වාද කරන්නට ඒ අනුව කල්පනා කරගන්න ඒ රංජිත් පුංචි හේවා පියතුමා ප්‍රධානව හර්ෂණී පුංචි හේවා මෑණියන්, ඒ වගේම අමිල ප්‍රනාන්දු මහත්මයා, පබසරි උදාරි කවි කියන මේ දරු තුන් දෙනා ඇතුළු සියලුම දෙනාට ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සියලු දෙනාටත් මේ කුසලය නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ පිණිසම කායික මානසික සැනසෙල්ල ඇති කරගෙන ගෝර කටුක භයංකර දුක් සහිත සසරින් ඈතරව ලබන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සාදු සාදු සාදු. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. මගේ අම්මා වන පර්ල් අයිරින් පුංචි හේවා මහත්මිය අපතරෙන් සමුගෙන සද්දිනක් ඉදෙන මේ අවස්ථාවේ ඉතා කාර්යබහුල අවස්ථාවකදී වුවද අපට මහත් කරුණාවෙන් ධර්මානුශාසනා පැවැත්වීමට වැඩමවා වදාළ නම කියන්න අවසරයි ලැබුණෝරකන්ද ආරණ්‍ය සේනාසනාධිපති කොත්මලී කුමාරකස්සප පණ්ඩිත ස්වාමීන් වහන්සේට ගරුවාන්විත නමස්කාරය මගේ තාත්තා වන
අංජිත් පුංචිහව මහතා සහ මගේ පවුලේ සියලු දෙනා වෙනුවෙන් පුද කරන්නට කැමැත්තෙමි. අපගේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරන අතර දැනට කරගෙන යන සියලුම ශාසනික සේවාවන් ඉතා සාර්ථකව කරගෙන යාමට පිරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් හැකි වේවායි පතන අතර පතන බෝධියකින් උතුම් වූ නිවනින් සැනසීමට මේ සසරේදීම හැකි වේවායි ප්‍රාර්ථනා කරනවා. මේ දිනවල අසනීපයෙන් පසුවන ඔබ වහන්සේගේ පියාණන්ටත් අපි නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරනවා. එම මෑණියන්ට එසේම මේ ජීවිතයේදීම උතුම් නිවන සැනසීමට හේතු කාරණී වේවා. අද දින ජීවන ගමනෙන් සමුගෙන 3 මාසක් සම්පූර්ණ අපගේ ආචාර්යන් වහන්සේ වන නම කියන්න අවසරයි මාර්කඩවල නන්දරතන ස්වාමීන් වහන්සේගේ පියාණන් වහන්සේට මේ සියලු පින් අනුමෝදනා කර සිටිනවා. ඒ වගේම අවසාන වශයෙන් කාර්මිකාංශයෙන් මේ සියලු කටයුතු සංවිධානය කර දෙන සුකිත පොඩි ස්වාමීන් වහන්සේට අසුන් මල්ලීට සහ අනුරාධ නංගීට ශ්‍රී ලංකාවේ සිටින මගේ තාත්තා ඇතුළු ඥාති පිරිසට මෙම දේශනාව ඇසීමට කටයුතු ඇසූ ඒ දරුවන්ට පුණ්‍යානුමෝදනා කරන සිටින අතර මගේ අම්මාටත් මේ සියලු දෙනාටත් ලෝකයෙන් සම්බන්ධ වූ සියලුම දෙනාටත් උතුම් නිවනින් නිවි සැනසීමට මේ ධර්ම දේශනාවෙන් උපදවාගත් සියලුම පින් හේතු පාරමී වේවා.